හොඳයි අයිබෝන් අද ඉඳන් ඔන්ලයින් ක්ලාස් එකේ අලුත් ඔන්ලයින් ක්ලාස් එකක් කියන්නේ අලුත් පාඩමකින් මම සම්පූර්ණ පාඩම තමයි ධාරා විද්‍යුතයේ සම්පූර්ණ පාඩම මුලින් ඉඳන් තියරි ඊට පස්සේ ප්‍රැක්ටිකල් ඊට පස්සේ MCQ ගණන් ව්‍යුහගත ගණන් රචනා ගණන් මේ සියල්ලම මේ ඔන්ලයින් සෙෂන් එකේදී මේ පාඩම් මාලාවේදී මම කවර් කරනවා මේ එක පාඩමක් සාමාන්‍යයෙන් පැයකට ආසන්න ගානක් තියෙනවා මම හිතනවා මුලින් ඉඳන්ම මේ පාඩම් හොඳට බලාගෙන අනික කොලයක් පෑනක් අරගෙන නිකන් මේ වීඩියෝ එකක් බලනවා වගේ චිත්‍රපටයක් බලනවා වගේ යන්නේ නැතුව කොලයක් පෑනක් අරගෙන මම ලියන්න වෙලාව දෙන්නම් ඔක්කොම කරගෙන අපි ලස්සනට වැඩේ කරගමු මුලින්ම ධාරා විද්‍යුතය ගැන චූටි දෙයක් කියන්න තියෙනවා දැන් මේ තව දෙයක් මේ පාඩම සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දරුවෝ දෙගොල්ලන්ටම කරගන්න පුළුවන් මොකද මේ පාඩම සාමාන්‍ය ප්‍රැක්ටිකල් පාඩමක් ධාරාව කියන්නේ තියරි ලොකුවට නෑ තියරි කියලා ලොකුවට මහ ලොකුට තියරියක් නෑ ඇත්තටම කිව්වොත් මේ මුළු පාඩමේම තියරි තනි කොළ දෙකකට වගේ ගන්න පුළුවන්. එච්චර පොඩි සමීකරණ ටිකක් තියෙනවා. හැබැයි ප්‍රැක්ටිස් එක අවශ්‍යයි, අවබෝධය අවශ්‍යයි. ඒ එක්ක තමයි මේ පාඩම යන්නේ. සහ ගොඩක් දරුවෝ මේ පාඩම අමාරුයි කියලා හිතන, තේරුන්නේ නැහැ කියලා හිතන දැන් මෙතන ඉන්නවා ඇති විභාගයක පාරක් කරපු දරුවෝ. ඒගොල්ලෝ සමහර අය ධාරා විද්‍යුතේ කිරීම සම්පූර්ණයෙන් අතහැරලා දාන්නත් ඇති. ඉතින් අමාරුයි කියලා හිතන ගොඩක් කට්ටිය ඉන්නවා. මේක පැටලිලි සහගතයි කියලා තින්න කට්ටිය ඉන්නවා. එක එක විදිහේ මත තියෙන කට්ටිය ඉන්නවා. හැමෝටම මම කියන්නේ මුලින්ම මේ ඔළුවේ තියෙන ධාරා විද්‍යාව සම්බන්ධ සියලුම දේ අමතක කරලා මුලින්ම හරියට මේ මුලින්ම තියරි බලාගෙන මම ඔක්කොම පිළිවෙලට කරනවා. තියරි ඊට පස්සේ ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරනවා. හරියට කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුතුව මුලින්ම පටන් ගන්න. මම ඔක්කොම ඔන්ලයින් ක්ලාස් එකක් වුණාට මේක මේ ඔයගලන්ට අසාධාරණයක් අඩුපාඩුවක් වෙන්න තියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම හරියටම කරනවා කියලා මම මගේ පැත්තෙන් ඕගොල්ලන්ට පොරොන්දුවක් දෙනවා. ඕගොල්ලොත් හරියට කරගෙන ඊළඟ අවුරුද්දේ තියෙන විභාගයේ එන ධාරා විද්‍යාවේ රචනා ප්‍රශ්නය, ධාරා විද්‍යාවේ ව්‍යුහගත ප්‍රශ්නය, ධාරා විද්‍යාවෙන් එන MCQ ටික හරියටම ලියන්න පුළුවන් කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් මේ පාඩම පටන් ගමු. ධාරා විද්‍යාව කියන්නේ කිසිසේත්ම අතහැරලා දාන්න පුළුවන් පාඩමක් නෙමෙයි. ධාරා විද්‍යාවේ මේ දැන් ඉංග්‍රීසි කට්ටියට මට කියන්න තියෙන්නේ ඉංග්‍රීසි කට්ටියට සම්පූර්ණයෙන් මේ පාඩමේ කරන ඔක්කොම ටර්ම්ස් ටික මම ඉංග්‍රීසිනුත් කියා දෙනවා. ඉංග්‍රීසි වචන ඔක්කොම ටික කියා දෙනවා. මම කිව්වේ තියරි අඩුයි කියලා ප්‍රැක්ටිස් එක අවශ්‍ය. මේ වීඩියෝ සීරීස් එකෙන් ඒ ප්‍රැක්ටිස් එක ඉංග්‍රීසි මීඩියම් කට්ටියත් ගන්න. ඉංග්‍රීසි මීඩියම් කට්ටියට කිසිම වාසියක් වෙන්නේ නැහැ මේ වීඩියෝ සීරීස් එක පැහැදිලි කිරීම සිංහලෙන් කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ධාරා විද්‍යුතය current electricity දැන් මේ ධාරා විද්‍යුතයේ current electricity කියන පාඩමෙන් විභාගයට කොහොමද දායකත්වය වෙන්නේ කියලා අපි මුලින්ම බලමු. විභාගෙට ආසන්න වශයෙන් MCQ 6ක් වගේ. එතකොට ලකුණු 6යි. MCQ 6ක් කියන්නේ ලකුණු 6ක්. අනිවාර්යයෙන්ම ව්‍යුහගත ප්‍රශ්නයක් වෙනවා. ව්‍යුහගත ප්‍රශ්නේ ඉලක්කම පවා කියන්න පුළුවන්. ව්‍යුහගත ප්‍රශ්නේ 4 වෙනි ව්‍යුහගත ප්‍රශ්නේ. ඒ කියන්නේ ව්‍යුහගත ප්‍රශ්නෙට ලකුණු 5යි. රචනා ප්‍රශ්නය අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒක තෝරගත්තා කියමුකෝ. එතකොට ලකුණු 7මාරයි. ඔක්කොම එකතු කීයද? 18කට කිට්ටු වෙන්න. 18කට කිට්ටු වෙන්න ලකුණු ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ වීඩියෝ සීරීස් එකෙන් විතරක් 100න් 18ක් ඔයගලට ස්කෝර් කරන්න පුළුවන් හරියට කරගත්තොත්. ඒක නිසා හරියට කරගමු. මේ පාඩම කිසිසේත්ම නොසැලකිය හැකි පාඩමක් නෙමෙයි. ඒක නිසා හරියට කරගමු. දැන් එනවා වැඩේට බහිමු. හරි. දැන් දරුවනේ මේ ලෝකේ තියෙනවා වර්ග 3ක්. දේවල් වර්ග 3ක්. මෙහෙම කිව්වොත් ඔයාලට තේරෙයි. පරිවාරක insulators පරිවාරක ඊට පස්සේ තියෙනවා අර්ධ සන්නායක
semiconductors. ඊට පස්සේ තියෙනවා සන්නායක. conductors. එහෙනම් වර්ග තුනයි මොනවාද? පරිවාරක, අර්ධ සන්නායක සහ සන්නායක. දැන් බලමු මේවල ඇති වෙනස්කම් මොනවාද කියලා. දැන් මම මුලින්ම මේ සන්නායක වලින් පටන් ගන්නම්. දැන් අපි දන්නවා අපි පොඩි කාලේ ඉඳන් ඉගෙනගෙන තියෙනවා කෙමිස්ට්‍රි වලත් ඉගෙන ගන්නවා ඕනම පදාර්ථයක ඇතුලේ තියෙන පරමාණු කියලා. ඒ පරමාණු වටේට මොනවද තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන කක්ෂගත වෙලා ඒව වටේට තියෙනවා. හැබැයි ඔය ඉලෙක්ට්‍රෝන යම්කිසි උෂ්ණත්වවලදී ඔය පරමාණුවෙන් එළියට යනවා. එතකොට මේ පරමාණුවෙන් එළියට ගිය ඉලෙක්ට්‍රෝන වලට අපි කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන, ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් කියලා. එතකොට ඔය නිදහස් ඉලෙක්ට්‍රෝන, ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් ආයේ පරමාණුට එන්නේ නැහැ. ගියොත් ගියාම තමයි. ඒවා මොකද කරන්නේ? ඒවා හතර වටේ සන්නායකයෝ හෝ ඒවා, අර්ධ සන්නායකයෝ ඒවා, පරිවාරකයෝ හෝ ඒවා හතර වටේ කැරක් කැරක තියෙනවා. ඒවට කියනවා ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස්, නිදහස් ඉලෙක්ට්‍රෝන. මේ සන්නායකවල තියෙන විශේෂත්වය තමයි අර මං කියපු නිදහස් ඉලෙක්ට්‍රෝන, ෆ්‍රී ඉලෙක්ට්‍රෝන ගොඩාක් තියෙනවා. ඉතාමත් වැඩි සන්නායක ඇතුලේ. සන්නායක ඇතුලේ නිදහස් ඉලෙක්ට්‍රෝන ඉතාමත් වැඩි ප්‍රමාණයක් තියෙනවා. තව දෙයක්, සන්නායක ඇතුලේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන වලට සන්නායකය තුල ඕන තරම් එහිමේ කැරක් කැරක ඉන්න පුළුවන්. එහෙනම් මොකක්ද සන්නායක වල විශේෂත්වය? සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩි, ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට චලනය වෙන්න පුළුවන්. අපි බලමු පරිවාරක. පරිවාරක වල නිදහස් ඉලෙක්ට්‍රෝන ඉතාමත් පොඩ්ඩයි තියෙන්නේ. සන්නායක වගේ නෙමේ පරිවාරක වල නිදහස් ඉලෙක්ට්‍රෝන ඉතාමත් පොඩ්ඩයි තියෙන්නේ. තව ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට කොහෙටවත් යන්න බෑ. හිටිය තැනමයි. එහෙනම් සන්නායක සහ පරිවාරක වල තියෙන වෙනස හොඳට තේරුණා. අර්ධ සන්නායක වල පරිවාරක තරම් අඩුත් නෑ, සන්නායක තරම් වැඩිත් නෑ. මැද. එහෙනම් පරිවාරක ඇතුළේ නිදහස් ඉලෙක්ට්‍රෝන මධ්‍යම ප්‍රමාණයට තියෙනවා. ඒ වලට චලනය වෙන්න පුළුවන් හැකියාව කොහොමද? ඒවා පරිවාරක වගේ චලනය වෙන්න බැරිත් නෑ. අර්ධ සන්නායක ඇතුළේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන වලට, ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් වලට සන්නායක වලට වගේ චලනය වෙන්නත් බෑ. අතරමැද. එහෙනම් මොනවද මේ අවසානට කියන්න තියෙන්නේ? Insulators, semiconductors, conductors. Conductors ඇතුලේ free electrons ඉතාමත් වැඩි. ඒවට හෙට මෙට යන්න පුළුවන්. Insulators ඇතුලේ insulators ඇතුලේ free electrons නැති තරම් ඒවට එහෙම යන්නත් බෑ. එතකොට semiconductors වල මේ free electrons යම්කිසි ප්‍රමාණයකට තියෙනවා. ඒවට යම්කිසි ප්‍රමාණයකට යන්න පුළුවන්. ඔක තමයි මූලික කතාව. මේ පාඩමේදී පරිවාරක ගැන කතාවක් නැහැ. අර්ධ සන්නායක ගැන කතාවකුත් නැහැ. තියෙන්නේ මෙන්න මේ සන්නායක ගැන කතාව. සන්නායක ගැන ලොකුවට මුළු පාඩමේම කතා කරන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. මේ අර්ධ සන්නායක ගැන ලොකුවට අපි ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේ කතා කරනවා. එහෙම තමයි යන්නේ. ධාරා විද්‍යාව කියලා ලියලා current electricity කියලා ලියලා insulators, semiconductors, conductors, පරිවාරක, අර්ධ සන්නායක ඉක්මනට මේ නෝට් කෑල්ල ලියා ගන්න. හරි මම ඉතින් ලියාගත්තා කියලා මම කරන්න. දැන් අපි සන්නායක ගැන ලොකුවට කතා කරන්න යන්නේ. ඊළඟ මාතෘකාවට යන්න. ඇත්තටම පළවෙනි මාතෘකාව වගේ තමයි සන්නායකයක ආරෝපණය. charge of a conductor. සන්නායකයක ආරෝපණය. නෝට් එක ඉක්මනට ලියා ගන්න. පස්සේ ඔයගොල්ලෝ ලස්සන නෝට් එකක් හදාගන්න.
මේකෙදි මාත් එක්ක ඉක්මනට ලියාගෙන ඉන්න. හරි. දැන් සන්නායකයක් තියෙනවා මේ පාඩමේ සන්නායක ගැන විතරයි කතා කරන්නේ. conductors free electrons ගැන කතා කරා. සන්නායක ඇතුලේ තියෙනවා free electrons. දැන් සන්නායකයේ ආරෝපණය කියලා කියන්නේ දැන් හිතන්න මේ කාමරයක් තියෙනවා. කාමරේ නරි ඉන්නවා. නරි දන්නවනේ. නරි ඉන්නවා. මුළු කාමරේම ඉන්න නරින්ගේ හූ හඬ කියන්නේ එක නරියෙක්ගේ හූ හඬ වැඩි කිරීම ඉන්න නරිගා. එහෙනම් ඒ වගේම තමයි. එහෙනම් සන්නායකයේ මුළු ආරෝපණය කියන්නේ මොකද්ද? එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වතාවක් ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන. ඔන්න සම්බන්ධය. Charge of the conductor is equal to charge of an electron into number of free electrons. Here remember these are number of free electrons. නිදහස් ඉලෙක්ට්‍රෝන විතරයි මෙතනදී කතා කරන්නේ. අර පරමාණු ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රෝන ගැන මේ කතා කරන්නේ. එහෙනම් charge of a conductor is equal to charge of an electron into number of free electrons. සන්නායකයේ ආරෝපණය සමානයි එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වතාවක් ඉන්න නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. දැන් මේ එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණය අපි දැනගන්න ඕන මොකක්ද කියලා. හොයන්න. 1.6 වැඩි කිරීම 10 ඍණ 19යි කූලු. ඔක තමයි ඊළඟ කතාව. එහෙනම් මොකද්ද මෙතෙක් කතාව වර්ග 3යි සන්නායක පරිවාරක අර්ධ සන්නායක සන්නායක ගැන විතරයි කතා කරේ. පළවෙනි ඉක්වේෂන් එක පළවෙනි සමීකරණය මොකද්ද? සන්නායකයක ආරෝපණය සමානයි එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය වතාවක් ඉන්න නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. එහෙනම් E කියන්නේ මේක. එතකොට N කියන්නේ Q කියන්නේ මොකද්ද? Q කියන්නේ සන්නායකයේ ආරෝපණය. Q කියන්නේ සන්නායකයේ ආරෝපණය. N කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. මේ N කියන එක හැම වෙලෙම පූර්ණ සංඛ්‍යාවක්. N කියන එක හැම වෙලෙම පූර්ණ සංඛ්‍යාවක්. ඒයි ඉලෙක්ට්‍රෝන භාග ඉලෙක්ට්‍රෝන කාලවල තියෙන්න බෑනේ. එහෙනම් N කියන්නේ අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යාවක්. එහෙනම් පළවෙනි සමීකරණය පළවෙනි ඉක්වේෂන් එක ටක් ගාලා ලියා ගන්න මේක ලියා ගන්න මේක මේ වචනොත් ලියා ගන්න සන්නායකයක ආරෝපණය charge of a conductor is equal to charge of an electron එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය into number of free electrons නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. ඕකත් සටහන් කරගෙන ටක් ගාලා හරි ඊළඟ මාතෘකාව ලියා ගන්න විද්‍යුත් ධාරාව ඉලෙක්ට්‍රික් කරන්ට් විද්‍යුත් ධාරාව ඉලෙක්ට්‍රික් කරන්ට් විද්‍යුත් ධාරාව I වලින් තමයි ඔය විද්‍යුත් ධාරාව ඉලෙක්ට්‍රික් කරන්ට් එක හඳුන්වන්නේ. මේකයි කතාව. ඇත්තටම මේ පාඩම ඉතාමත් ලේසි පාඩමක්. ඔයගොල්ලන්ට තේරෙයි මම ඔහොම යද්දි. මේ දන්න කට්ටියට මේවා සරල දේවල් වෙන්නේ නැති. ඒගොල්ලොත් ඉගෙන ගන්න දැන් ඉස්සරහට යද්දි මේ පාඩම ඉතාමත් සරල තැන ඉඳන් සංකීර්ණ තැනට එනකම මම ගෙනියනවා. ඒක නිසා දිගටම රැඳිලා ඉන්න මේ පාඩමත් එක්ක අනිවාර්යෙන් ලකුණු 10ට ගන්නම පුළුවන් ඔයගලන්ට. ඒක නිසා රැඳිලා ඉන්න හිත වෙනතකට යන්න දෙන්න එපා. සහ මේ වීඩියෝ එක මම එහෙම අයින් කරන්නේ නැහැ. පැය දෙකකින් අයින් කරන කතා ඒ මුකුත් නැහැ. කැමති වෙලාවක ඇවිල්ලා බලන්න ආයෙ බලන්න. පිසිපස්සරයක් වුණත් බැලුවත් කමන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් ඔන්ලයින් ක්ලාසස් වල වීඩියෝ එක මහරය දානවා, රෑ යාමේ දානවා. යම් කිසි අය කිරීමකුත් අරගෙන මහරය දානවා. දාන්නෙත් මේ පැය දෙකක් වගේ තියෙනවා. ඊට පස්සේ ආයෙ වීඩියෝ එක ඉවරයි. එහෙම මේ කිසිම මේ තහංචි නෑ මෙතන. ඇත්ති වෙනකන් නිදහසේ මේ පාඩම හරියට කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. නිදහසේ හරියට කර ගැනීම.
කරගෙන ලකුණු 18 ගැනීම. ඔයගොල්ලෝ ලකුණු 18 අරගෙන මටත් කියන්න ලකුණු මේ විභාගයේ නියමයට මේ විද්‍යාරාජ්‍ය ප්‍රශ්න නියමයට කරා කියලා කියන්න. එතකොට මටත් සතුටුයි මගේ මහන්සිය ප්‍රශ්නයක් නෑ. මගේ මහන්සිය මේ අපතේ ගිහින් නෑ කියලා. හරි. දැන් හිතන්න සන්නායකයක් තියෙනවා. ওই සන්නායකයේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා අපි ඉගෙන ගත්තානේ. හිතන්න මොකක් හරි ක්‍රමයකට මම පස්සේ උගන්වන්නම් මොකක්ද ක්‍රමය කියලා. මොකක් හරි ක්‍රමයකට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන එක පැත්තකට යනවා කියලා හිතන්න. ක්‍රමය අපි පස්සේ බලමු. මොකද්ද? සන්නායක වල නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝන එක පැත්තකට යනවා කියලා හිතන්න. ඒ යන වේගය නෙමෙයි ඇත්තටම. වේගය වගේ ඒ යන යැවිල්ල කියලා අපි කියමුකෝ දැනට. ඒ යන යැවිල්ලට මොකද්ද කියන්නේ? විද්‍යුත් ධාරාව කියලා කියනවා. හරිම අර්ථ දැක්වීම නෙමෙයි නිකන් ඔයාලට තේරුම් ගන්න කිව්වේ. මොකද්ද? නිදහස් ඉලෙක්ට්‍රෝන ඉන්නවා. නිදහස් ඉලෙක්ට්‍රෝන යනවා නම් එතන මොකද්ද වෙන්නේ? එතන විද්‍යුත් ධාරාවක් ඇති වෙනවා. ඔක තමයි කතාව. මම කරන වැඩේ මම මෙතන ඉඳන් බලන් ඉන්නවා ඉලෙක්ට්‍රෝන කොහොමද යන්නේ කියලා. දැන් අහන්න එපා. ඉලෙක්ට්‍රෝන පේනවද කියලා අහන්න එපා. මම මේ නිකන් උදාහරණයකට කියන්නේ. උදාහරණයකට හිතන්න මෙතනින් අපි බලන් හිටියා ඉලෙක්ට්‍රෝන යන විදිය. එතකොට අපිට පේනවා තප්පරේ විනාඩියක් බලන් හිටියා කියන්නේ විනාඩියක් ඇතුළත ඉලෙක්ට්‍රෝන මෙච්චරක් ගියා කියලා හිතනවා. එහෙනම් ධාරාව කියන එක දැන් අපි අර්ථ දක්වමු. ධාරාව කියන්නේ ඒකක කාලයකට ගමන් කරපු මුළු ආරෝපණය. ඔන්න ධාරාවේ සමීකරණය. මොකද්ද? electric current equals total charge per unit time. Total charge per unit time. Electric current equals total charge per unit time. විද්‍යුත් ධාරාව සමානයි මුළු ආරෝපණය බෙදීම ගත වූ කාලය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යනවා කියවනේ. ඒකක කාලයකට ගිය ඉලෙක්ට්‍රෝන ගන්න. හිතන්න ඉලෙක්ට්‍රෝන ගොඩාක් හයියෙන් ගියා කියලා. එහෙනම් ධාරාව වැඩිද අඩුද? ධාරාව වැඩි. ඒකක කාලයකට ලොකු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් කියන්නේ. ඉලෙක්ට්‍රෝන ගොඩක් ගියා කියලා හිතන්න. එහෙනම් ධාරාව වැඩිද අඩුද? ඒත් වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝන හයියෙන් යනවා. දැන් අපි නිකන් උදාහරණයක් ගමු. ඔය චූටි ගමක තියෙන පාරකද වාහනවල ධාරාව වැඩි හයිවේ එකේද? හයිවේ එකේ ඉතාමත් විශාල වාහන ප්‍රමාණයක් ඒකක කාලයකට හයියෙන් යනවා. එහෙනම් හයිවේ එකේ වාහනවල ධාරාව වැඩි. නිකන් ගමේ පාරක ඉඳලා එන්න වාහනයක් යන. එහෙනම් ධාරාව අඩුයි. අන්න ඒ වගේ අදහසක්. එහෙනම් ධාරාව කියන්නේ මොකද්ද? අර කතා කරපු නිදහස් ඉලෙක්ට්‍රෝන එක පැත්තකට යනවා නම් අපි කියනවා මොකද්ද ඒකට? විද්‍යුත් ධාරාව electric current. So electric current equals total charge divided by time. එතකොට මේකේ ඔගොල්ලෝ ලියාගන්න මේකේ මේ වචන ලියා ගන්න විස්තරේ Q කියන එක අපි කලින් ඉගෙන ගත්තා. මොකද්ද? NE කියලා. එහෙනම් තව සමීකරණයක් අපිට මවන්න පුළුවන්. NE වතාවක් NE බෙදීම P. Yes, another equation for current. There are two equations for current. First one is I equals Q over T. Second one is I equals NE over T. එතකොට NE කියන්නේ අරගම තමයි. Qම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට units ඒකක Q මනින්නේ coulombs වලින්. C ඒකක coulombs per second. තප්පරයට coulombs. එහෙනම් ධාරාව ඒකක මොනවද? ඒක ලියා ගන්න ඕන. ධාරාව ඒකක තප්පරයට coulombs. හරි. එතකොට ඇම්පියර් කියලා කෙනෙක් එයාගේ නම දාගන්න. එහෙනම් මේකට මොකක්ද කියන්නේ? amperes. Units for electric current is coulombs per second or amperes, capital A. So current equals total charge divided by time, units amperes. ඔබ තමයි කතාව. තාම සරල දේවල් ඉතින් මේවා. එහෙනම් අපි ඉගෙන ගත්ත දෙවන සමීකරණය තියෙන පළවෙනි සමීකරණය Q සමානයි NE නේ. ඒක අපි ඉගෙන ගත්තානේ. ඒ පළවෙනි සමීකරණය 2 3 සමීකරණ 3ක් දැනට ඉගෙන ගත්තා. එහෙනම් මේ රූපෙත් ඇඳලා මේ සමීකරණ ටිකක් දීලා ඒකක් දීලා ඔක්කොම සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරගන්න. හරි. පටන් ගන්න.
හරි. දැන් තව සමීකරණයක් ඉගෙන ගමු. ඔක මේක එච්චරම වැදගත් සමීකරණයක් නෙමෙයි. මේක අතරමැදි සමීකරණයක්. අතරමැදි සමීකරණයක් තමයි ඉගෙන ගන්න යන්නේ. ඒක ලියාගන්න ධාරා ඝනත්වය. ධාරා ඝනත්වය current density. ධාරා ඝනත්වය current density ඒක එච්චරම ඉගෙන ගන්න තරම් දෙයක් නෙමෙයි. ධාරා ඝනත්වය ධාරාව බෙදීම හරස්කඩ වර්ගඵලය. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. Current density equals electric current divided by cross sectional area of the conductor. Electric current divided by cross sectional area of the conductor equals current density. ධාරා මෙහෙම ලියාගන්න. ධාරා ඝනත්වය සමානයි ධාරාව බෙදීම සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. ඔකත් ඔහොමම ලියාගන්න. හරි. දැන් ඊළඟ වැදගත් සමීකරණය දැන් අපි ඊළඟ වැදගත් සමීකරණය ලියාගන්න මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. mean drift velocity. mean drift velocity මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. මාතෘකාව ලියා ගන්නකො. මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. mean drift velocity. දැන් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මම පොඩ්ඩක් ආයෙත් එන්නම්. මොකද්ද වර්ග තුනක් තියෙනවා සන්නායක පරිවාරක අර්ධ සන්නායක. ඕකෙන් සන්නායක ගැන විතරයි කතා කරේ. සන්නායකයක ආරෝපණය ගැන මුලින්ම කතා කරා. ආරෝපණය කියන්නේ එක ඉලෙක්ට්‍රෝනික ආරෝපණය වැඩි කිරීම ඉන්න ඉලෙක්ට්‍රෝන ගන්න. ඊට පස්සේ ධාරාව ගැන කතා කරා. ධාරාව කියන්නේ ඉලෙක්ට්‍රෝන එක පැත්තකට යනවා නම් අපි කියනවා ධාරාවක් කියලා. යන යැවිල්ල ඒකට ධාරාව කියලා කියනවා. ධාරාවේ අර්ථ දැක්වීම ඒකක කාලයකට ගමන් කරන ලද ආරෝපණ ප්‍රමාණය. දැන් අපි කතා කරන්නේ මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය mean drift velocity. simple v. simple v වලින් තමයි මේක හඳුන්වන්නේ. simple v mean drift velocity. හොඳට මතක තියාගන්න මේක ටික කාලයක් අද්දී ධාරාවේදී සමහරකට අමතක කළා මේ වොලියුම් කියනවා පරිමාවක් කියනවා විභවාන්තරයක් කියන එක දේවල් කියනවා. දැන් අපි ඉස්සරහට බලමු මේක මේ velocity එකක් ප්‍රවේගයක්. ඒ කියන්නේ මම කියවනේ ධාරාවක් යනවා නම් අර ඉලෙක්ට්‍රෝන යනවා කියලා කිව්වනේ. ඒ ඉලෙක්ට්‍රෝන යන වේගයට තමයි කියන්නේ mean drift velocity. මම අදින්නම් පොඩි උදාහරණයක් හොඳට තේරුම් ගන්න මේක. තේරුම් ගත්තොත් අවබෝධය ලක් කරොත් MCQ එහෙම හොඳට කරන්න පුළුවන්. අවබෝධය නැති කර නිකන් ඔහේ දවට ගත්ත තියරියක් නම් අපේ ඔළුවේ තියෙන්නේ. ඔහේ නිකන් එහෙම මෙහෙන් ඇහිඳගත්ත තියරියක් නම් අපේ ඔළුවේ තියෙන්නේ. අපිට කවදාවත් අර ගැඹුරු MCQ වලට උත්තර දෙන්න බෑ. ඒක නිසා හොඳට මේ සියුම් සූක්ෂම තියරි හොඳට ඉගෙන ගන්න. දැන් මෙතන conductor එකක් තියෙනවා. there's a conductor. Now there are free electrons moving. These are free electrons. නිදහස් ඉලෙක්ට්‍රෝන තමයි මේ තියෙන්නේ. ඒවා එක පැත්තකට යනවා. දැන් මෙතනදී දෙයක් කියන්න තියෙනවා. මොකද්ද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝනයක් එක නිකන් ඔහේ යන්නේ නැහැ. ඒවා ඊටමත් වේගයෙන් කම්පණය වෙමින් දඟල තමයි යන්නේ. ඊටමත් වේගයෙන් කම්පණය වෙමින්. මෙන්න මේ කම්පණය වෙන වේගයට අපි කියනවා මේ චලිතයට කම්පණය වෙන චලිතයට අපි කියනවා අක් වක් චලිතය කියලා. අක් වක් චලිතය. zigzag motion. මෙන්න මේ අක්වක් චලිතයේ ප්‍රවේගය ආසන්න වශයෙන් 10.5 ms ක්‍රමයක. මේ කියන්නේ මොකද්ද? මේ ඉලෙක්ට්‍රෝන ඉතාමත් අධික වේගයෙන් කම්පණය වෙනවා. කම්පණය වෙන්නේ ඒක කම්පණය වෙන චලිතය මොකද්ද කියන්නේ? අක්වක් චලිතයේ zigzag motion. ඉතාමත් වේගයෙන් කම්පණය වෙන ගමන් ඒවා හිමීට ඉදිරියට ඇදෙනවා. ඒ හිමීට ඉදිරියට ඇදෙන වේගය තමයි මොකද්ද? මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. mean drift velocity v.
ඔන්න ඔකයි කතාව. ඉලෙක්ට්‍රෝන එක තැන දඟල කම්පණය වෙමින් හිමීට ඉදිරියට ඇදෙනවා. ඒ කම්පණය වෙන චලිතයට කියනවා අක්වක් චලිතය, zigzag motion, මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය කියනවා හිමීට ඉදිරියට ඇදෙන එක. ඒ හිමීට ඉදිරියට ඇදෙන ප්‍රවේගය ආසන්න වශයෙන් මෙන්න මේ වගේ. ආසන්න වශයෙන් 10 ඍණ 4යි ms ශ්‍රේණිය. මේ බලන්න තප්පරයකට මිලිමීටරෙන් 10න් පංගුවක් වගේ. ඉතාමත් ගොළුබෙලි ගමනක්. ඉතාමත් හිමීට තමයි මේ ඉලෙක්ට්‍රෝන ඉස්සරහට ඇදෙන්නේ. එහෙනම් මම උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ දැකලා දිනවා ඇසල පෙරහැර. පෙරහැරක මුලින්ම කසකාරය වෙනවා, අලි යනවා, මොහොම යනවනේ කට්ටිය. ඒ කසකාරයෝ නැට්ටුක්කාරයෝ නිකන් ඈලි මෑලි විදිහට නිකන් ඔහේද නටන්නේ ඉතාමත් ජව සම්පන්න විදිහට හයියෙන් නටනවාද? හයියෙන් නටනවා. ඒ හයියෙන් නටන ගමන් ඒගොල්ලෝ කොහොමද යන්නේ? අර මීටර 100 දුවනවා වගේ දඩබඩ ගාලා යනවා. මුලින්ම කසකාරයෝ ටික දඩබඩාගෙන යනවා. ඊට පස්සේ අලි ටිකත් කුලප් වුණා වගේ යනවා. එහෙම නෙමෙයිනේ පෙරහැරවල් යන්නේ. පෙරහැරවල් අපිට දැනෙන්නේ නැති වෙන හිමීට යන්නේ. ඒ වගේ ඉතාමත් හයියෙන් දඟල ඉතාමත් හයියෙන් නට හිමීට ඉදිරියට ඇදෙනවා. ඔන්න ඔහොම තමයි ධාරාවක් යන්නේ. ධාරාව සන්නායකයක් ඇතුළේ යන්නේ ධාරාව කියන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන, ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් zigzag motion එකෙන් වයිබ්‍රේට් වෙන ගමන් හිමීට mean drift velocity එකෙන් ඇදෙනවා. ඔක තමයි මූලික කතාව. දැන් මේ mean drift velocity මධ්‍යක ප්ලාවිත ප්‍රවේගයට අපි සමීකරණයක් ගමු. සමීකරණයක් ගන්න කලින් මෙන්න මේ කොටස කටු කරගන්න. ටක් ගාලා ලියන්න. හරි. දැන් අපි mean drift velocity මධ්‍යක ප්ලාවිත ප්‍රවේගයට සමීකරණයක් ගොඩනගා ගමු. දැන් හැමෝම හොඳට අවධානයෙන් යොමු කරන්න. දැන් පැය භාගයකට විතර ආසන්න ගානක් ඇදුනා මේ වීඩියෝ එක. මේ පාඩම ඇත්තටම දැන් චුට්ටක් කම්මැලි වගේ ඇති. ඒ වුණාට කමක් නැහැ. පැය දෙක තුන මම අදින්නේ නැහැ එක දිගට. පැය කැලි තියෙන්නේ. පැය කැලි දිගටම තියෙනවා. පොඩි විවේකයක් අරගෙන පැයකින් පස්සේ පොඩි විවේකයක් කරන් ඊළඟ කැලල බලන්නත් පුළුවන්. ඉන්නේ වගේ. හරි. එහෙනම් අපි ඊළඟ තියරි කොටසට ඉගෙන යමු. ඔන්න මම සන්නායකයක් අඳින්නම්. There's a conductor. This is a conductor. And the cross-sectional area of the conductor is capital A. හරස්කඩ වර්ගඵලයේ සන්නායකයේ capital A කියලා ගමු. හිතන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක්. Nidhas electron, and there's a free electron. Its velocity is v. මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. එයා මෙන්න මේ x කියන ලක්ෂය නම් x කියන පොසිෂන් එකේ නම් y කියන පොසිෂන් එකට යන්න t කාලයක් ගත වෙනවා v වේගයෙන්. හොඳට කල්පනා කරන්න. ඒකාකාර v වේගයෙන් මේ ඉලෙක්ට්‍රෝනේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න t කාලයක් ගත කරනවා. t කාලය. එහෙනම් මේ සන්නායකයේ දිග කීයද? S සමානයි ut දාන්න තියෙන්නේ. වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය මොකද්ද v? මෙතන ඉඳන් මෙතෙන්ට යන ගත වෙන කාලය මොකද්ද t? එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට දුර මොකද්ද? vt නේද? එහෙනම් මේ සන්නායකයේ දිග කීයද? Length of this conductor is vt. There's a free electron moving from x to y. Its velocity is v. It takes t time to go from x to y. Then the length of this conductor is vt. සන්නායකයේ දිග vt කියලා අපිට කියන්න පුළුවන්. ඒක තේරුණාද? පැහැදිලි. ඊළඟ කතාව. සන්නායකයේ දිග vt නම් සන්නායකයේ පරිමාව මොකක්ද? දැන් සන්නායකයේ දිග vt, සන්නායකයේ පරිමාව volume of the conductor a vt. cross sectional area into length. හරස්කඩ වර්ගඵලයේ දිගෙන් වැඩි කරාම සන්නායකයේ පරිමාව වෙනවා. ඊළඟ කතාව. හිතන්න මේ ඒකක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන n ගාණක් තියෙනවා. ඒකක පරිමාවක නිදහස් ඉලෙක්ට්‍රෝන n ගාණක්. පටල ගන්න එපා. මේ සන්නායකයේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. නිදහස් ඉලෙක්ට්‍රෝන ඒකක පරිමාවක n ගාණක් තියෙනවා. number of free electrons per unit
volume is n. එහෙනම් ඒකක පරිමාවක තියෙන්නේ unit volume එක n electrons ගානක් තියෙනවා නම් මුළු සන්නායකයේම මුළු conductor එකේම තියෙන total free electron number of total free electrons inside this cylinder is equal to what? මුළු සිලින්ඩරේම තියෙන මුළු සන්නායකයේම තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන මොකද්ද? ඒකක පරිමාවක ඉලෙක්ට්‍රෝන ගාන වතාවක් පරිමාව. ඒකක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන වතාවක් පරිමාව කියන්නේ මොකද්ද? මුළු සන්නායකයේම මුළු කන්ඩක්ටර් එකේම තියෙන ෆ්‍රී ඉලෙක්ට්‍රෝන්ස් ගාන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන. එහෙනම් මේ n කියන්නේ මොකද්ද? ඒකක පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන. Free number of free electrons per unit volume. එහෙනම් මේ දින සන්නායකයේම තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන. අපි දන්නවා නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන එක ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය වැඩි කරොත් මොකද වෙන්නේ? මුළු සන්නායකයේම ආරෝපණය. අපි ඉගෙන ගත්තේ Q සමාන NE කියලා. මේ n මේ තියෙන්නේ. මේ සම්පූර්ණයෙන් n. නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන තමයි මේ තියෙන්නේ. එහෙනම් මේක එක ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය වැඩි කරාම මොකක්ද වෙන්නේ? මුළු සන්නායකයේම ආරෝපණය. Charge of this conductor is equal to number of free electrons in electron. සන්නායකයේ ආරෝපණය සමානයි සන්නායකය තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන වතාවක් එක ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. එහෙනම් මේ මෙතෙන්ට එනකම් පැහැදිලි නේද කියලා බලන්න. පැහැදිලි නැත්නම් ආයෙ බලන්න. මෙතන ඉඳන් මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන යන්නේ v වේගෙන් t කාලයකට. ඒතකොට මේකේ දිග vt. So the volume of this conductor is avt. Length into cross sectional area. දිග වතාවක් හරස් කර වර්ගඵලය. We know this free electron density. මේකට අපි කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය කියලා කියනවා. free electron density. තව තාරමක් කියනවා මොකද්ද? ඒකක පරිමාවක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගන්න. number of free electrons in per unit volume. එහෙනම් ඒක වැඩි කිරීම පරිමාව කියන්නේ මොකද්ද? මේ conductor එක ඇතුලේ තියෙන මුළු free electrons ගන්න. මුළු free electrons ගන්න එක ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය වැඩි කරාම මොකක්ද වෙන්නේ? total charge inside this conductor. ඔන්න ඔක ආවා. then අපි දන්නවා current I equals Q over T කියලා. මේක අපි ඉගෙන ගත්තා. මේක දැන් ටිකකට කලින් ඉගෙන ගත්තා. එහෙනම් මේ Q ආදේශ කරන්න මෙතෙන්ට. Q අපි හොයාගත්තා. Q ආදේශ කරන්නේ මොකද්ද? A B T N E A B T N E බෙදීම T. අපිට වෙනවා T ට T කැපෙනවා. එහෙනම් මොකද්ද? I සමානයි A V N E කියලා එකක් වෙනවා. එහෙනම් අපිට උන මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය V නේ වුණා. එහෙනම් V යුක්ත කරනවා. මම V යුක්ත කරලා මෙතන ලියන්න මොකද්ද? V සමානයි V equals I over A N E. ඔන්න සමීකරණය. මොකද්ද? V equals I over A N E. V සමානයි I යට අනේ. V සමානයි I යට අනේ. V කියන්නේ මොකද්ද? පරිමාව නෙමේ, විභවාන්තරය නෙමේ, මේක මොකද්ද? මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. V කියන්නේ මොකද්ද? මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. I කියන්නේ මොකද්ද? සන්නායකය තුලින් ගලන ධාරාව. ඒ කියන්නේ මොකද්ද? සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. N කියන්නේ මොකද්ද? ඒකක පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණනය. E කියන්නේ මොකද්ද? එක ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය. What is V? V is mean drift velocity. I electric current, cross sectional area, number of free electrons per unit volume, or free electron density is also correct. E charge of an electron. ඔක තමයි මේක තමයි වැදගත්ම සමීකරණය. මේ සමීකරණ මේ ඔප්පු කරපු විදිහ තමයි මම ඉගෙනන්නේ. දැන් අපි පොඩ්ඩක් ලියාගමු මේක. ටක් ගාලා මේ සම්මේ මේ රූප විතරක් ඇඳ ගන්නකො මම පියවරෙන් පියවර කියවන්නම්. රූපේ විතරක් ඇඳ ගන්න ටක් ගාලා.
හරි රූපයෙන්ද දැන් ලියාගමු. මෙන්න මේවට මම එක එක කියවන්න ලියාගන්න. සන්නායකයේ පරිමාව. මේක සන්නායකයේ පරිමාව. volume of the conductor. volume of the conductor මේක ලියාගන්න. සන්නායකයේ පරිමාව volume of the conductor. ඊට පස්සේ ලියාගන්න සන්නායකය තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. සන්නායකය තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. Number of free electrons inside the conductor. සන්නායකය තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. Number of free electrons inside the conductor. මේක ලියන්න. Number of free electrons inside the conductor. සන්නායකය තුල ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. මේක. ඊට පස්සේ ලියාගන්න සන්නායකයේ ආරෝපණය. සන්නායකයේ ආරෝපණය. Charge of the conductor. මේක ලියන්න. සන්නායකයේ ආරෝපණය charge of the conductor. ඊට පස්සේ ලියාගන්න q සමානයි I සමාන q over t. Then substitute this value q ආදේශ කරන්න මෙතෙන්ට t is cancel out. Then I equals avne. I සමාන avne කියන සම්බන්ධතාවය ගන්න. ඒක ලියලා I සමාන avne කියන සම්බන්ධතාවය අරගෙන මේක අවසාන වශයෙන් දීලා කොටු කරගන්න. මේක අවසාන වශයෙන් දීලා කොටු කරගන්න. v සමානයි I යට අනේ. v සමානයි I යට අනේ. මේක දීලා කොටු කරගන්න. හරි. ඔක්කොම කට්ටිය මම හඳුන්වන්නම් ලියාගෙන බැරි වුණ ප්‍රශ්න දිනන කී බල අහන්න. V කියන්නේ මොකද්ද? මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය. mean drift velocity. I electric current විද්‍යුත් ධාරාව. A cross sectional area of the conductor. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. N number of free electrons per unit volume. ඒකක පරිමාවක් ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන. ඒකට තව නමක් කියනවා මොකද්ද? නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය. free electron density. E charge of an electron ඉලෙක්ට්‍රෝනයක ආරෝපණය. ඔන්න කට්ටිය. මෙන්න වැදගත් සමීකරණයක් මේක. මේකෙන් බහුවර්ණ හොඳට අහලා තියෙනවා. ඒක නිසා මේ සමීකරණ මතක තියාගන්න ලේසි. v සමානයි I යට අනේ කියලා මතක තියාගත්තා නම් හරි. එහෙනම් මේ කොටස හරි. අපි එන ඊළඟ කොටසට යමු. ඊළඟ ලියාගන්න මේ ඊළඟ මාතෘකාව විද්‍යුත් ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය. electric resistance. විද්‍යුත් ප්‍රතිරෝධය electric resistance. විද්‍යුත් ප්‍රතිරෝධය electric resistance. හරි. capital R කියලා දාගන්නකො. capital R. මොනවාද මේකේ units ඒකක ohms. මේක තමයි සංකේතය ohms. එකක් තියාගන්න units ඒකක ohm. සංකේතය R. දැන් මම කිව්වා හොඳට තේරුම් ගන්න සන්නායකයක් ඇතුලෙන් අපි මුලින්ම කතා කරා මොකද්ද? there are a lot of free electrons inside the conductor. conductor එකක් ඇතුලේ සන්නායකයක් ඇතුලේ free electrons ගොඩාක් තියෙනවා. okay, if those electrons are moving මේ free electrons මේ නිදහස් ඉලෙක්ට්‍රෝන චලනය වෙනවා නම් අපි ඒකට මොකද්ද කියන්නේ? ධාරාවක් යනවා කියලා කියනවා. ඒක අපි මෙච්චර වෙලා කතා කරමු. ඔතන නිකන් තේරුණානේ. මේ යන ධාරාව ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන නිදහස් ඉලෙක්ට්‍රෝන ගමන් කරද්දී ওই නිදහස් ඉලෙක්ට්‍රෝන වල හැප්පෙනවා. ওই නිදහස් ඉලෙක්ට්‍රෝන ළඟ තියෙන න්‍යෂ්ටි වල ඇටොම්ස් වල හැප්පෙනවා. එතකොට මේවා නිකන් මල් පාත් එක නෙමෙයි යන්නේ. එන ප්‍රශ්න ගොඩක් එක්ක තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන යන්නේ. එතකොට මේ නිදහස් ඉලෙක්ට්‍රෝන වලට මොකක්ද ඇති වෙන්නේ? බාධාවක් ඇති වෙනවා. රෙසිස්ටන්ස් එකක්. ඒ බාධාවට මොකක්ද කියන්නේ? විද්‍යුත් ප්‍රතිරෝධය. ඒ බාධාවේ රෙසිස්ටන්ස් එකට මොකක්ද කියන්නේ? ඉලෙක්ට්‍රික් රෙසිස්ටන්ස්. මම හිතනවා ඔබ තේරුණා කියලා.
මේක නිකන් කටු කරගන්නකො මේක ඇත්ත දෙයක් නෑ නිකන් කටු කරගන්නකො. හරි. දැන් අහගන්න ඔය කියපු බාධාව is directly proportional අනුලෝමව සමානුපාතිකයි මේ සන්නායකයේ දිගට හිතලා බලන්න. ඕගොල්ලෝ ඉන්න තැන ඉඳන් දොර ගාවටද යන්න ලේසි. ඕගොල්ලෝ ඉන්න තැන ඉඳන් ඔයාලගේ ගේට්ටුව ගාවටද යන්න ලේසි. ඕගොල්ලෝ ඉන්න තැන ඉඳන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේටද යන්න ලේසි. දොර ගාවට. ඕගොල්ලෝ ඉන්න තැන ඉඳන් නිකන් බල්ලයක් ගහව ගමන් දොර ගාව. සමහර අය දොර අල්ලන්න පුළුවන් තත්ත්වයේ තැනක ඉන්නවත් දන්නේ නැහැ. හැබැයි ඔයාලා ඉස්කෝලේට යන්න අමාරුයි. ගොඩාක් දුර යන්න ඕන. එහෙනම් බාධාව ප්‍රතිරෝධය අනිවාර්යෙන් දිගත් එක්ක අනුලෝමව සමානුපාතික වෙනවා. දුර වැඩි නම් බාධාව වැඩි. දුර අඩුයි නම් බාධාව අඩුයි. එහෙනම් මේ විද්‍යුත් ප්‍රතිරෝධය electric resistance is directly proportional to the length of this conductor. මේ conductor එකේ දිගට විද්‍යුත් ප්‍රතිරෝධය අනුලෝමව සමානුපාතිකයි. Next one. This electric resistance inversely proportional to the cross sectional area. හරස්කඩ වර්ගඵලයට විද්‍යුත් ප්‍රතිරෝධය ප්‍රතිලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ මොකක්ද? උදාහරණයක් ගන්න. ඔයගොල්ලන්ගේ ගෙවල් ඉස්සරහ තියෙන චූටි පටු පාරේද හයියෙන් ඇරලා යන්න පුළුවන් හයිවේ එකේද? හයිවේ එකේ හයියෙන් ඇරලා යන්න පුළුවන්. ඇයි ඒකේ හරස්කඩ වර්ගඵලයේ cross sectional area is high. පැහැදිලිද? එහෙනම් cross sectional area හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අඩු වෙනවා. හරස්කඩ වර්ගඵලය අඩු වෙන්න ප්‍රතිරෝධය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ප්‍රතිලෝමව තමයි සමානුපාතික. පැහැදිලි? එහෙනම් දැන් අපි විද්‍යුත් ප්‍රතිරෝධයට සමීකරණයක් ගන්න ඔන්න මෙන්න ඉන්නේ. මම මේ දෙක එකතු කරලා ලියන්නම්. R අනුලෝමව සමානුපාතිකයි L යට A කියලා දෙන්න පුළුවන්. අනුලෝමව සමානුපාතික ලකුණ අයින් කරලා අපිට පුළුවන් නියතයක් ගන්න. එහෙනම් අපි සමීකරණ ඉගෙන ගමු. R සමානයි ρ L යට A. ඔන්න අපේ සමීකරණ. R කියන්නේ මොකද්ද? විද්‍යුත් ප්‍රතිරෝධය, electric resistance. L කියන්නේ මොකද්ද? සන්නායකයේ දිග, length of the conductor. A කියන්නේ මොකද්ද? සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. මේ රූප සටහන සම්පූර්ණ කරගන්න. සන්නායකයේ හරස්කඩ වර්ගඵලය. ρ කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධකතාවය. ප්‍රතිරෝධකතාව resistivity. ප්‍රතිරෝධකතාව resistivity. ρ. හොඳට මතක තියාගන්න මේ ρ වල ටික කාලයක් යද්දි කට්ටිය කියනවා ඝනත්වය කියලා කියනවා එක එක විකාර කියනවා. පටල ගන්න එපා. ρ කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධකතාව resistivity. ඒක constant එකක්. ඒක constant, it's a constant for this material. මේ ප්‍රතිරෝධකතාව කියන්නේ මොකද්ද? මේ සන්නායකය හදලා තියෙන ද්‍රව්‍යයට අදාළ නියතයක්. එහෙනම් ද්‍රව්‍ය වෙනස් වුණොත් ρ වෙනස් වෙනවා. දිග වෙනස් වුණොත් L වෙනස් වෙනවා. හරස්කඩ වර්ගඵල වෙනස් වුණොත් A වෙනස් වෙනවා. ඒ වලින් මොකක් හරි වෙනස් වුණොත් ප්‍රතිරෝධය වෙනස් වෙනවා. ඔක තමයි කතාව. මම හිතනවා යම් කිසි ප්‍රමාණයකට තේරුණා කියලා. මම ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. මේ ටික සම්පූර්ණයෙන් ලියලා කම්ප්ලීට් කරලා ගන්නකො මේ නෝට් එක කම්ප්ලීට් කරගන්න.
හරි මේ සමීකරණය පැහැදිලියදී මම තව පොඩි දේවල් ටිකක් කියලා දෙන්න මේ ප්‍රතිරෝධකතාව. ඕගොල්ලෝ කල්පනා කරන්න. මේ ප්‍රතිරෝධකතාව වැඩි නම් resistivity එක වැඩි නම් what happened to the resistance, electric resistance? When the resistivity is increasing, the resistance also increasing. So ප්‍රතිරෝධකතාව වැඩි නම් විද්‍යුත් බාධාව ප්‍රතිරෝධය වැඩි. එහෙනම් අපි ධාරාවක් ගමන් කරවීම සඳහා එහෙම නැත්නම් කටින් තේරෙන විදිහට කිව්වොත් කරන්ට් එකක් යවන්න නම් ප්‍රතිරෝධකතාව resistivity වැඩි මැටීරියල් එකකට පාවිච්චි කරන්න ඕන. resistivity ප්‍රතිරෝධකතාව අඩු මැටීරියල් එකක්ද කල්පනා කරලා බලන්න. ප්‍රතිරෝධය අඩු කරගන්න එපා. එහෙනම් ප්‍රතිරෝධකතාව පුළුවන් තරම් අඩු එකක් තමයි පාවිච්චි කරන්න. සාමාන්‍යයෙන් රිදී, ඇලුමිනියම්, තඹ ඔය වගේ ලෝහවල ප්‍රතිරෝධකතාව resistivity එක ඉතාමත් අඩුයි. එතකොට අපි ඒකයි ප්‍රතිරෝධකතාව අඩු තඹ, ඇලුමිනියම්, රිදී වගේ රිදී නම් ගන්න. රිදී ගත්තොත් එන විවිධමක් යනවා කම්බිය හදන්න. ඒක නිසා රිදී ගන්න නැහැ කම්බිය හදන්න. සාමාන්‍යයෙන් තඹ, ඇලුමිනියම් කියන જાති තමයි සාමාන්‍යයෙන් කම්බි හදන්න. කම්බි කියන්නේ කරන්ට් එක යන කම්බි හදන්න ගන්නේ. මොකද ඒවල resistivity ප්‍රතිරෝධකතාව අඩු නිසා. ප්‍රතිරෝධකතාව වැඩි ඒවා රබර් වගේ ඒවා ඒවල ධාරාව යන්නේ නැති තරම්. සාමාන්‍යයෙන් රබර් මේ කම්බියක් වටේට රබර් කවර් එකක් තියෙන්නේ අපිට කරන්ට් වදිනවට. දැන් කම්බිය වටේට ඇලුමිනියම් වලින් හදපු මේ කවර් එකක් දැම්මම කම්බිය අල්ලපු ගමන් වදිනවා. එහෙම බෑනේ. ඒක නිසා රබර් කම්බියක් රබර් ලේයර් එකක් දාලා තියෙන රබර් වල ප්‍රතිරෝධකතාව අඩු වෙන නිසා. එහෙනම් මේ ප්‍රතිරෝධකතාව අඩු වෙන්න හරි රබර් වල ප්‍රතිරෝධකතාව අඩු වෙන නිසා නෙමෙයි රබර් වල ප්‍රතිරෝධකතාව වැඩි වෙන නිසා. කලින් වැරදි. ප්‍රතිරෝධකතාව අඩු වෙන්න ප්‍රතිරෝධය අඩුයි. කරන්ට් එක හොඳට යනවා. ප්‍රතිරෝධකතාව වැඩි වෙන්න ප්‍රතිරෝධය වැඩි කරන්ට් එක යන්නේ නැහැ. ඔක තමයි එතන කතාව. එහෙනම් ලියගන්න සාරාංශය සමරි. මොනවද අපි අද ඉගෙන ගත්තේ? Q equals NE. I equals Q over T. I equals NE over T. V equals I at ane. R equals rho L over A. I copy करना. J equals I over A. ඔන්න අද ඉගෙන ගත්ත ඔක්කොම සමීකරණ ටික තියෙනවා. මේවල චරිත මොනවාද? Q කියන්නේ මොනවාද? N කියන්නේ මොනවාද? E කියන්නේ මොනවාද? I කියන්නේ මොකද්ද? T කියන්නේ මොකද්ද? J කියන්නේ මොකද්ද? A කියන්නේ මොකද්ද? B කියන්නේ මොකද්ද? N කියන්නේ මොකද්ද? Rho කියන්නේ මොකද්ද? L කියන්නේ මොකද්ද? capital R කියන්නේ මොකද්ද? ඔන්න චරිත ටික. මෙන්න අද ඉගෙන ගත්ත සමීකරණ ටික මම විශ්වාස කරනවා මේ සමීකරණ ගැන හොඳ අවබෝධයක් ඔයගොල්ලන්ට තියෙනවා කියලා. ඒ සමීකරණ වල ඉන්න චරිත ටික ඔන්න ඉන්නවා. ඔන්න කරන්ට් ඉලෙක්ට්‍රිසිටි පාඩමේ ධාරා විද්‍යුත් පාඩමේ පළවෙනි සෙක්ෂන් එක මේ විදිහට ඉවරයි. පළවෙනි සෙක්ෂන් එක වගේ තව සෙක්ෂන් 5ක් තියෙනවා තියරි සෙක්ෂන් 5 ඉවර කරපු ගමන් ධාරා විද්‍යුත් පාඩම සම්පූර්ණයෙන්ම තියරි ඉවරයි. ඊට පස්සේ ගණන් හදලා ප්‍රැක්ටිස් වෙන්න ඕන. මම ඔයගොල්ලොත් එක්ක ඔයගොල්ලෝව ගණන් හදවන්න. ටියුට් එකේ වලා මේ විදිහට අපි දිගටම ලස්සනට කරගෙන යන්න. දැන් මේ සමලි එකට අග්ගාලා ලියාගන්න සාරාංශය කියලා ලියලා.
හරි මේ චරිත ටික මම ආයෙත් කියන්නම් ලියා මතක නැති කෙනෙක් ඉන්නවා charge of the conductor සන්නායකයේ ආරෝපණය number of free electrons නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන charge of an electron ඉලෙක්ට්‍රෝනික ආරෝපණය කැල්සියම් අයෝඩීන් 10 19 කූලෝම් විද්‍යුත් ධාරාව ඉලෙක්ට්‍රික් කරන්ට් කාලය ටයිම් ධාරා ඝනත්වය current density හරස්කඩ වර්ග සන්නායකයේ හරස්කඩ වර්ගඵලය cross sectional area of the conductor මධ්‍යක ප්ලාවිත ප්‍රවේගය mean drift velocity ඒකක පරිමාවක ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන ගණන number of free electrons per unit volume තව එකක් කියනවා මේකට නිදහස් ඉලෙක්ට්‍රෝන ඝනත්වය free electron density විද්‍යුත් ප්‍රතිරෝධකතාව resistivity මෙතන තව දෙන්නේ කියනවා L සහ R එක පේන්නේ මම දෙලියන L මොකද්ද සන්නායකයේ දිග length of the conductor R resistance ප්‍රතිරෝධය හරි එහෙනම් මම විශ්වාස කරනවා සම්පූර්ණ පාඩමම තේරුණා කියලා මුළු පාඩමම අද කරපු සම්පූර්ණ පාඩමම තේරුණා කියලා විශ්වාස කරනවා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ කතා කරන්න පුළුවන් මට මගෙන් පෞද්ගලිකව අහන්න පුළුවන් ඒ ඔක්කොම මේ විදිහට තියෙනවා එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ පාඩම මේ විදිහටම පාඩම එක්ක අපි යමු මම ආයෙත් ඉල්ලා සිටිනවා ලකුණු 18ක් ධාරා විද්‍යුතයේ කරන්ට් එලෙසිටි කියන ලකුණු 18ක් ඒක හරියට මේ විදිහට ඉගෙන ගන්න මම මේ පැත්ත මගේ පැත්තෙන් සම්පූර්ණ සහයෝගය කරන් ලබා දෙන්නම් මේ වීඩියෝ එක කොයි වෙලත් මම ගලවන්නේ නැහැ මේ විදිහටම තියෙනවා ඔයගොල්ලෝ ඇත්ති වෙනකන් ඇවිල්ලා බලලා ඕන තරම් බලලා ආයෙ බලලා යන්න මේ තව ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනම් මේ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් කරගන්න මොකද දෙයක් තනියම ඉගෙන ගන්නට වඩා එක් සෙට් එකක් එක ඉගෙන ගද්දී ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් වැඩ ගොඩයි ඒක නිසා යාළුවෝ ඉන්නනම් යාළුවන්ටත් කියන්න සහ ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් මං හිතනවා කිසිම ප්‍රශ්නයක් වුන්නේ නැහැ ඉංග්‍රීසි මීඩියම් කට්ටිය කල්පනා කරලා බලන්න මෙන්න මේ ඊක්වේෂන් ටික මොන හරි තේරුන්නේ නැද්ද කියලා සිංහලෙන් කරපු එක නෑ මම සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසියෙන් ඔක්කොම ටර්ම්ස් ටික කියන්න ඒ විදිහටම ඒක නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඉංග්‍රීසි මීඩියම් කට්ටියට ඉංග්‍රීසි මීඩියම් නෝට් එකකුත් හැදිලා ඇති ඔයගොල්ලන්ගේ පොතේ එහෙනම් අපි ඊළඟ ක්ලාස් එකෙන් හම්බෙමු හරි එහෙනම් ආයෙත්